නමස්කාර වේ ජේසුස් සමිඳුනි දිව්‍ය ශ්‍රී භූතේ වසනා. නමස්කාර වේ ජේසුස් සමිඳුනි දිව්‍ය ශ්‍රී භූතේ වසනා. රැදිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දෙනා. රැදිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දෙනා. වේදනාවෙන් සිත් අවුල් වී ආවේ ඔබේ සරණේ පතා. මා සිතට සැනසීම දී දුක් කන්දරා නිවුවේ සමිඳා. මා සිතට සැනසීම දී දුක් කන්දරා නිවුවේ සමිඳා. වෙහෙසෙනා බර උසුලනා තනෙනි එන්න සහනය පතා. මාර්ගයද ජීවනයද සත්‍යය ඔබයි සමිඳි මාගේ සදා. මාර්ගයද ජීවනයද සත්‍යය ඔබයි සමිඳි මාගේ සදා. නමස්කාර වේ ජේසුස් සමිඳුනි දිව්‍ය ශ්‍රී භූතේ වසනා. නමස්කාර වේ ජේසුස් සමිඳුනි දිව්‍ය ශ්‍රී භූතේ වසනා. රැදිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දෙනා. රැදිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දෙනා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. Hallelujah. Praise the Lord. Praise the Lord. දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටමින් අප කඳුලැලි වලට සහනය සලසන්නා වූ දෙවි සමිඳුනි ආදර ජේසුනි කෙසේවත් විකුණා ගැනීමට නොහැකිව තිබූ මගේ ඉඩම මෙම සිද්ධාසනයට පැමිණ පෞද්ගලික ආශිර්වාදයන්ටද පැමිණ පීතුමා හමු වී යාඥා කළා. නොසතු ලෙස එය කර ගැනීමට හැකි වුණා. ජේසුනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. වගේම දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි දිව ගැලපම් කරුවාණනි පසුගිය දිනවල මගේ පුතා සහ පියා අතර තිබුණු විරසක වීම නිසා මම මෙම දෙවසානයට පැමිණ ඔබ වහන්සේට මගේ වේදනාව කියමින් යාඥා කළා. ඉන්පසු දින 7ක් ගත වන්නටත් ප්‍රථමයෙන් දෙදෙනා සමග වුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. දිව වෛද්‍යවරයාණනි විදේශගතව
සිට කිසිදු කරදරයක් නොමැතිව ලංකාවට පැමිණීමට හැකිවීම ගැන ස්තුති කරනවා. ඒ වගේම දිව වෛද්‍යවරයාණනි කිසිදු කරදරයක් නොමැතිව ශල්‍ය කර්මය කර ගැනීමට හැකිවීම ගැන ඒ වගේම ආදර ජේසුනි අද දවසේදී උදෑසන පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ වසර 8ක් දරුවන් නොමැතිව සිටි කෙනෙක් මෙම ස්ථානයට පැමිණ ස්වාමීන් වහන්සේට බලගත් ලෙස බාර දී සුදු ජුසේ මුනිදුන්ටද බාරයක් වී වුන් දැන් දරු උපතක් දරු පිළිසඳ ගැනීමක් ඇති වී තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා වසර 8කට පසු මේ පවුලට දුන්නා වූ තෑග්ගට ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. ඔබ ගායනා කරමු ප්‍රශංසාව ලෙස මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරයයි. දෙනමාගේ ශරීරයයි මෙය ඔබ උදෙසා වගුරනමා රුධීරයයි මා සීවන ලෙස මෙය සිදු කරන්න මෙය සිදු කරන්න මෙය සිදු කරන්න එපමණ වර ඔබ මාගේ ජීවිතයේ කොටසක් වේ ජේසුනි ඔබ ජීවමානයි. ගීතිකා පොතේ ගීතිකා අංක 8. පූපය විදියුෂගෙන සමින් තුති පුදා එය කඩා බෙදා දෙමින් අප උදෙසා ශ්‍රී කය කැඩූ ලෙස අප උදෙසා ශ්‍රීලය බෙදූ ලෙස පුදමු අප ජීවිත සීකර සමීනින් පූජක වරම් ලබා කැඩෙන්න බෙදන්න බැරි ලෙසින් මමත්වයට යට වූ අපසින් පවරා කුරුසියේ යාගයමින් විනාශ කරන්නට අප දැඩිසි නතු වී දිව්‍ය සප්‍රසාදික දිවියේ දේවත්වය අත්දකිමු දිව්‍ය සප්‍රසාදික දිවියේ දේවත්වය අත්දකිමු මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරයයි මෙය ඔබ උදෙසා වගුරන මා රුධීරයයි සීවන ලෙස මෙය සිදු කරන්න මෙය සිදු කරන්න මෙය සිදු කරන්න එපමණ වර ඔබ මාගේ
ජීවිතයේ කොටසක් වේ. කොටසක් වේ. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේ. ප්‍රශංසා මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂික ශුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඉන්පසු ඔහු කපර්නාහුමට පැමිණියහ. සබත් දින උන්වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළසේක. උන්වහන්සේ විනයදරයන් මෙන් නොව බලධාරී කෙනෙකු මෙන් අනුශාසනා කළසේක. උන්වහන්සේගේ අනුශාසනාව ගැන ඔවුන් විශ්මිත වූහ. එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. ඔහු මෙසේ මොරහඬ දෙනු. නාසරතේ ජේසුස් වහන්සේ ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? ඔබ ආවේ අප වනසන්නටද? ඔබ කවරෙක්දැයි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝය යයි කිය. ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින් කටපියව මොහුගෙන් දුර්වේවායි වදාළසේක. එවිට අශුද්ධාත්මය ඔහු වේගෙන් සලිත කොට මහ හඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුර විය. ඒ දුටු සියල්ලෝ මවත වී මේ කුමක්ද අලුත් ධර්මයකි. මෙතුමානෝ බලධාරී කෙනෙකු මෙන් ඔගන්වති. උන්වහන්සේ අනදෙන විට අශුද්ධාත්මය වුවද කීකරු වෙති කීහ. එකෙනෙහිම උන්වහන්සේ පිළිබඳ අවට ගලිල්ලය පුරා දස දෙස පතල විය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමී සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගිනා සෑම වදනම් සිතට නැගිනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරීති සුදත් සත්වර ඔබ කිරීවේවා. ඔබට ආසේ ලැබේවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ජේසුස් වහන්සේ ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? කවුද මේ කියන්නේ? කවුද මේ කිව්වේ? කවුද මේ වචන කිව්වේ? කියන්න බලන්න උත්තර දෙන්න. ඔයගොල්ලෝ සුවිශේෂයට අහුම්කම් දුන්නා නම් කවුද මේ වචන කිව්වේ? කිව්වේ යක්ෂාවේශ වෙච්ච මනුස්සයා කිව්වා. ඕගොල්ලෝ එහෙම කියනවා. ඕගොල්ලෝ කියනකොට
ජේසුස් වහන්සේ ඔබ වහන්සේත් අපත් අතර මොන ගනුදෙනුවක්ද කියලා කියනවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ කියන්නේ නැතුව ඇති. හැබැයි ක්‍රියාවෙන් බලපුවාම නම් එහෙම තමයි නේද හුඟක් අය. මොකද අපි ගනුදෙනු කරන්නේ කාත් එක්කද? අද අපි ජේසුත් එක්ක ගනුදෙනු කරන අය ගොඩක් අඩුයි. ජේසුත් එක්ක ගනුදෙනු කරන්නට දෙවියොත් එක්ක ගනුදෙනු කරන්නට අපට තියෙන හොඳම සානය තමයි ඉරුදින දිව්‍ය පූජා යාගය. ඉරුදින දිව්‍ය පූජා යාගය. මේ ඉරුදින දිව්‍ය පූජා යාගයේදී තමයි අපි උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නේ. අපි දකිනවා ඒ ඉරුදින දිව්‍ය පූජාවටත් ඇවිල්ලා සමහරක් අය ඇතැම් අය දෙවස්සානෙන් පිටත සිටිනවා. එක්ක ෆෝන් එක අරගෙන ඒ වෙලාවෙත් බලන්නේ ඒකයි. එතකොට වැඩිමනක් ගනුදෙනු කරලා තියෙන්නේ කා එක්කද? දැන් ඉස්සර අපි දන්නවා හවස් ජාමේ හවස් වෙනකොට හැමෝම එකතු වෙලා සුදු ජපමාලය කියන යාඥා කරනවා, ගීතිකා කියනවා, සුද්ධෝපය කරනවා. ඒ තමයි අපි දෙවියොත් එක්ක ගනුදෙනු කරන්නේ. දැන් අද හුඟක් පවුල් වල වැඩිපුරම ගනුදෙනු කරන්නේ රූපවාහිනියත් එක්ක, එහෙම නැත්නම් ෆෝන් එකත් එක්ක. කොයි වෙලාවෙ බැලුවත් ඕක තියාගෙන නිකන් හරි ඕක දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්න හුඟක් අය. එක දවසක් මේ පවුල් උපදේශනයට ආපු නෝනා කෙනෙක් කියනවා, "ෆාදර්, මගේ මහත්තයා වැඩිපුරම ආදරේ මට නෙමෙයි, එයාගේ ෆෝන් එකටයි." මහත්තයා උරුල බැලුවා නෝනාගේ දිහා. "අයියනේ මං ඔයාට කොච්චර ආදරෙයිද?" "කොහෙද අනේ ඔය ආදරේ නම් ආදරය කරන කෙනා දිහානේ බලාගෙන ඉන්නවා. මේ මං ඉන්නවා මං දිහා බලන්නේ නැහැ. ඔයා මුළු වෙලාවෙම ෆෝන් එක දිහා බලාගෙන. වැඩ ඇරිලා ඇවිල්ලත් ෆෝන් එක දිහායි බලන්නේ. මම බලනවා දැම්මගේ දිහා බලයි, දැම්මාත් එක්ක කතා කරයි. මොනවා හරි කතා කරන්න මම කතාවට අල්ලගන්න කතා කරනකොට බොහොම කෙටි පිළිතුරු තමයි දෙන්නේ. බස් එක් වගේ ඔව් හරි. ඒකත් අර අවධානයෙන් නෙමෙයි ෆෝන් එක දිහා බලාගෙන ඒකේ තියෙන දේවල් බල YouTube එකේ තියෙන දේවල් බල තමයි. වෙන එකත් දැන් නිදිය ගන්න යනකොටත් ඒක දිහා බලයි. බලාගෙන යනකොට අද හුඟක් අය විවාහ වෙලා තියෙන්නේ ෆෝන් එක, එහෙම නැත්නම් ලැප්ටොප් එක, මේ දේවල් තමයි. ඉතින් මොකද වෙලා තියෙන්නේ? මේ දෙවියොත් එක්ක ගනුදෙනු කරන්නට වෙලාවක් නැහැ. දැන් එක දවසක් ආවා එක පවුලක් ගෙදර නිවාස සැලසුමත් අරගෙන ආශිර්වාද කරගන්නට ආවා. ආපුවම මං කිව්වා මේ ගෙදරට ලොකු බලපෑම් ගොඩක් තියෙනවා, ගොඩක් යාඥා කරන්නට. මං ඇහුවා ඔයගොල්ලෝ යාඥා කරන්නේ නැහැ නේද? සුදූපය කරන්නේ නැහැ නේද ගෙදර? ඒතර කිව්වා වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් වෙලාව නැතුව ගියාම මොකද වෙන්නේ? හැබැයි අනිත් ගනුදෙනු වලට ඕනේ තරම් වෙලාවල් තියෙනවා, යාඥාවට විතරයි වෙලාවක් නැත්තේ. පස්සේ මං කිව්වා ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා CD පටය දුන්න, මේක අනිවාර්යයෙන්ම දවස් 7ක් එක දිගට දාන්නට. දවස් 7ක්. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ දාලා හොඳට කට්ටියම පවුලේ ඔක්කොමලා මේකට සහභාගී වෙනවා. ඊට පස්සේ ලොකු පුතා කියන්න ගත්තා, "මොකද්ද මේ හැමදාම එකම දෙන්නේ මේකේ තියෙන්නේ?" ඊට පස්සේ මොකද කරුවේ? මෙයාට තරහ ගිහිල්ලා මෙයා
ෆෝන් එකත් අරගෙන ඒකේ තියෙන දේවල් හයියෙන් ඇහෙන්න ඔක්කොටම ඇහෙන්න ඒක දාගෙන තව එක්කෙනෙක් ටීවී එකක් දාගෙන කියනවා එදා එච්චර වැස්සක් තිබුණෙත් නැහැ. නිකන් යන්තම් නිකන් වැස්සේ ගතියක් විතරයි තිබුණේ හුලඟක් තිබුණ ටිකක්. හිතා ගන්නවත් බෑ ලොකු අකුණක් ගැහුවා. අකුණක් ගහලා මෙයාගේ මේ ෆෝන් එකත් මේ චාර්ජර් එකට ගහලා තමයි ඔය බල බල ඉඳලා තින්නේ. Apple ෆෝන් එකක් ලක්ෂ 2ක් විතර වටිනවා. ෆෝන් එකත් පිච්චිලා ටීවී එකත් පිච්චිලා ඔක්කොම පිච්චිලා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරනි මේ මම පුංචි සිද්ධියක් කිව්වේ මම ඒ නිවස යාඥා නොකරන නිවසක් නිසා තමයි මම මේ දුන්නේ අභ්‍යාසය කරන්නයි කියලා. මම කිව්වා උන්ට හැම සිකුරාදා දිනකම කට්ටියම එකතු වෙලා සුද්ධෝපය කරන්නයි. මෙතනට එන හුඟක් සිකුරාදා දවසේ එන අය කියන්න කනගාටුයි මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි මැජික් බලාපොරොත්තුවෙන් ඉන්නේ මැජික් බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ ස්වාමී ඔළුවට කුරුසේ තියපු ගමන් සුව වෙන්නට ඕන. ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නට ඕන. මම මැජික් කාරෙක් නෙමෙයි. ඒ සුවය දෙන්නේ ජේසුයි. උන්වහන්සේ සුවය දෙන්නේ. එහෙනම් ඒ සුවය ලබා ගන්නට සුදුසු තත්වයකට අපි නිවසපත් කර ගන්නට ඕනේ. අපි දෙවියොත් එක්ක ගනුදෙනු කරන්නට පටන් ගන්නට ඕනේ. මේ ටිකේම මල් ළඟට දරුවන්ව අරගෙන ආවා. මේ ටිකේම මේ දරුවෝ අන්තර්ජාලය ඔස්සේනේ ඔවුන් ගනුදෙනු කරන්නේ දැන් අන්තර්ජාලයත් එක්ක. මොකද ඔන්ලයින් এডুকেෂන්. ඔන්ලයින් අධ්‍යාපනයක් තියෙනවා. දැන් මේ ඔන්ලයින් කරන්නට ගිහිල්ලා සමහරට දෙමව්පියන්ගේ කිසිදු සොයා බැලීමක් නැතිව ගොඩක් දරුවෝ වෙනත් දේවල් වලට නැඹුරු වෙලා එක පුතෙක් අම්මට කියලා කෙලින්ම කියලා අනේ අම්මේ මට දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම ලොකු දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මට දැන් මේක වදයක්. මේකෙන් මට බේරෙන්න ඕනේ. මේ දරුවව අරගෙන ආවා අම්මා. ඒ දරුවා කියනවා මං ආසයි දැන් මේකෙන් මිදෙන්නට කොහොමවත් මට බැහැ. මං දැන් හිත එකලස් කරගෙන පාඩම් කරන්නට ගියාම පොඩ්ඩ බැරි වෙද්දි මගේ හිත යන්නේ එතනටමයි කියලා. මම බලන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි අද අපේ දරුවෝ යක්ෂයත් එක්ක මේ සයිබර් අවකාශයේ ගනුදෙනු කරන්නට පටන් අරගෙන තියෙනවා. හුඟක් දරුවන්ගේ ළමා මනස විකෘති වෙලා තියෙනවා. විනාශ වෙලා තියෙනවා. ඒ දරුවා හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. හොඳට ලකුණු ගත්ත දරුවෙක්. දැන් එන්න දුර්වල වෙගෙන යනවා. ඇයි ඒ? මනස තුල හොල්මන් කරන්නේ මෙන්න මේ දේවල්. ඇයි ගනුදෙනු කරන්නේ මොනවත් එක්කද? ජේසුත් එක්ක නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක නෙමෙයි. අන්න ඒ නිසා තමයි කියන්නේ අපිට රෝම ලිපියේ සඳහන් කරනවා ආත්මයන් වහන්සේ විසින් මෙහෙවනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයි කියනු ලබන්නෝයි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවීමක් නැත්නම් එතන තියෙන යක්ෂයාගේ මෙහෙවීමක්. එතකොට යකාගේ පුතෙක් යක්ෂයාගේ දරුවෙක්. අද පිරිමි දරුවොත් එහෙමයි ගෑනු දරුවොත් එහෙමයි. බලන්න මා ප්‍රේමන්ත සහෝදර සහෝදරයෝ මේ යක්ෂයා වෙස වූ මිනිසයා අහන්නේ මොකද්ද කියන්නේ ජේසුස් වහන්සේට ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද හොඳට හිතලා බලන්න දවස් පැය 24ක් තියෙනවා අපිට මේ පැය 24න් අපි විනාඩි කීයක් උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා විනාඩි කීයක් අපි උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා අපේ පවුල් නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඕන කාලයකට ඇවිල්ලා තියෙනවා
පවුලක් ඉස්සල්ලාම දෙවියොත් එක්ක ගනුදෙනු කරන්නට ආරම්භ කරන්නට ඕනේ පවුලේ මේ සතිය සැලසුම් කරගන්නට ඕනේ. ඒ තමයි ඉරුදින දිව්‍ය පූජාවට පවුලක් හැටියට එකතු වෙලා කටයුතු කරන්නට. ඊට පස්සේ පවුලක් හැටියට අඩුම ගානේ විනාඩි 5ක් හරි 10ක් හරි කියන්නට යාඥාවක් නැත්තම් පවුලක් හැටියට එකතු වෙලා පුළුවන් නම් ගීතාවලිය 91 කියන්න. එතනින් පටන් ගන්න. දිනට නියමිත සුද්ධ ලිවිලි පාඨය කියවන්න. මෙන්න අපි දෙවියොත් එක්ක ගනුදෙනු කරන විදිහ. එහෙම නැත්තම් පවුල් වල ප්‍රශ්න වැඩි. විසඳා ගන්නට බැරි ප්‍රශ්න වැඩි. අද අපි දකින හුඟක් අය පවුල් ජීවිත කඩා වැටිලා තියෙන්නේ. අද හුඟක් මේ තරුණ පරම්පරාවේ පවුල් ජීවිත හරිම අවදානම් තත්වයක යන්නේ. අවදානම් කලාපයක තමයි තියෙන්නේ. ඇයි ඒ? ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ දෙවියොත් එක්ක නෙමෙයි. ගනුදෙනු කරන්න වෙනත් ඒවත් එක්ක දෙවියන්ට අන්තිම තැනවත් දීලා නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. ගොඩ ගන්නට බැරි තත්වයට කඩාගෙන වැටෙනවා. එහෙනම් ඔබේ දරුවන්ට අද දෙමව්පිය හුඟක් වෙලාවට උත්සාහ ගන්නේ ලොකු පාසල් හොයලා දෙන්න, ලොකු රස්සාවල් හොයලා දෙන්න. හැම දේවල්ම ලොකු ඒවා තමයි බලන්නේ. හොඳ ඒවා තමයි බලන්නේ. හැබැයි ඒ දරුවට පුංචි කාලේ ඉඳලා දෙවියොත් එක්ක ගනුදෙනු කරන හැටි ගැන්නුවොතින් යාඥාව තුළ ජීවිතේ ගොඩනගා ගන්න හැටි ගැන්නුවොතින් කවදාවත් දෙමව්පියන්ගේ දෙනෙතට කඳුලක් එන්නේ නැහැ. කඳුලක් ආවත් ඒ සතුටු කඳුලක් වෙන්නේ. එහෙම නැත්තම් උද්දච්ච අකීකරු ආඩම්බර දරුවෝ ටිකක් හදන්නට පුළුවන් අපිට. අද ඒ නිසා හුඟක් අපේ දරුවන්ගේ හෘද සාක්ෂියක් නැහැ. හෘද සාක්ෂිය අපේ සුද්ධාත්මයන් වහන්සේ සුක්කානම සර්ද සාක්ෂි. සුද්ධාත්මයන් වහන්සේ අපිට දැනෙන්නට සලස්වනවා. අපි වැරදි මාර්ගයක යනවා නම් වරදක් කරනවා නම් ඒ නිසා ජේසුත් එක්ක ගනුදෙනු කරන්නේ නැතු වුණාම සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ගියාම මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව මෙන්න ලොකු අගාධයකට වැටලා ඉන්නේ. මොකද මාව මෙහෙවන්නේ මං විසින් මගේ මමත්වයේ විසින් මං කැමති දේ මට ඕන දේ ඒ දේ තමයි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. එතකොට තවත් වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නේ මම හැම දෙයක්ම දන්නවා කියලා හිතාගන්න තමයි කටයුතු කරන්නේ. නමුත් දේව සම්මුඛයේ ජීවත් වෙන්න කෙනා දෙවියොත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒ කෙනා පුදුම විදිහට බැහැපත් වෙනවා. බලන්න දේව මාතාන් වහන්සේ මොනතරම් බැහැපත් වුණාද කියලා. කොච්චර උඩඟු වෙන්න තිබුණාද? කිසිදු අහංකාරකමක් හිතට ගත්තේ නැහැ. බැහැපත්කමේ ආභරණයෙන් තමුන්ගේ ජීවිතය වසා ගත්තා. උඩඟුවේ අභිමාණයෙන් ජීවිතය විනාශ කරගන්නවා වෙනුවට. ඒ තමයි අපිට පේනවා සුද්ධ බයිබලයේ දෙවියොත් එක්ක ගනුදෙනු කරපු චරිතවලට මොකද වුනේ? දෙවියන් වහන්සේ කඩනවා. බලන්න ආබ්‍රහම්ට වෙච්ච දේ. ජාකොබ්ට වෙච්ච දේ. දිවසවරුන්ට වෙච්ච දේ. මේ ඔක්කොමලා දෙවියොත් එක්ක ගනුදෙනු කරපු අය. ස්නාවක ජුවාන් අවසානයේ
දේව අම්මා ජේසුස් වහන්සේ මේ අයට දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරපු හැම කෙනෙකුටම කළේ තමාව සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ තුලින් අලුත් නිර්මාණයක් ඇති කරනවා. දෙවියන් වහන්සේට පක්ෂපාත. ඒක තමයි බලන්න පිලිප්පි 2:7 සඳහන් කරන්නේ. ඒකට කියන්නේ මහා හිස්වීම කියලා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරුව නමුත් ඒ දේව සමානකම තමන් විසින් බදාගෙන තබාගත යුතු වස්තුවකයි නොසිතා සේවකයෙකුගේ ස්වරූපයකට අපහා සමාන මිනිසෙක් වුණා. මේකතනදී සේවකයා කියන වචනය පාවිච්චි කරන්නේ ග්‍රීක වචනේ දූලොස් කියලා. ඒ කියන්නේ වහලෙක් බවට පත් වෙනවා. ඇයි දෙවියන් එක්ක අපිව සමගි කරන්නටයි. ආදි මව්පියන් දෙව්මිනිස් සබදියාව පාපය නිසා විනාශ කෙරුවා. දැන් මේ දෙව්මිනිස් සබදියාව නැවත ගොඩනගන්නට මෙන්න උන්වහන්සේ කීකරු වෙනවා, බැහැපත් වෙනවා. කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වෙනවා. ඒ නැති වෙච්ච සම්බන්ධතාවය ගොඩනගන්න. යක්ෂයා අපිව ඈත් කරනවා. අපිව අපෙන් ඈත් කරනවා. අපිව පවුලෙන් ඈත් කරනවා. සම්බන්ධතා තුළින් ඈත් කරන උඩුකම නැමැති මේ අහංකාරය දීලා අපිව නැවත එකතු කරන්නේ බැහැපත්කමයි. අන්න එතන තමයි එතකොට තමයි අපි ගනුදෙනු කරන්නට පටන් ගන්න දෙවියොත් එක්ක. එතකොට තමයි අපි අනිත් අයත් එක්ක හරි විදිහට ගනුදෙනු කරන්නට පටන් ගන්න. මොකද මට මාව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මම දෙවියන්ට අවනත වෙද්දී. දෙවියොත් එක්ක ගනුදෙනු කරනකොටයි. ඒ නිසා අපි විශේෂයෙන්ම අද දවසේදී යාඥා කරමු. අද අපේ පවුල් නැවත ගොඩනගෙන්නට නම් අපි පටන් ගමු. යාඥාව පටන් ගමු. ඊට දින දිව්‍ය පූජාවෙන් අපේ සතිය පටන් ගමු. ගීතාවලිය 91න් අපේ දවස පටන් ගමු. කවදාවත් වරදින්නේ නැහැ. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධ ආත්මයන්ගේද නාමයෙන් ආමෙන්. අපි සප්‍රසාදී ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද දවසේදී අපි උන්වහන්සේට බාර කරමු. හැම කෙනෙක් නැගිට සිටින්න. අපි කියමු සමිඳුනිය වහන්සේගේ බලය මහ මුහුදේ රැලි හමන්නාසේ අපව යට කරමින් අපව ගලාගෙන යන්න. මේ බලය අපිට දෙන්න, මේ ශක්තිය අපිට දෙන්න. ඔබ වහන්සේත් එක්ක ගනුදෙනු කරන පවුලක් බවට අපේ පවුලපත් කරන්න ජේසුනි. මගේ තියෙන අහංකාරය, උඩඟුකම මට්ටු කරලා දෙන්න මට. නැවත ඔබ වහන්සේත් එක්ක ගනුදෙනු කරලා මගේ පවුල බිඳ වැටිලා තියෙන, විනාශයට පත් වෙලා තියෙන පවුල් ජීවිතය ගොඩනගන්නට ශක්තියක් වෙන්න ජේසුනි. මට පසු හැම කෙනෙක්ම ගායනා කරන්න. අපි උන්වහන්සේට කියමු ඡණ්ඩ මාරුත ඇවිල්ලා ගල්පරවල වැදිලා ඒ දහ ජරාව විනාශ කරනවා වගේ අපේ ජීවිතත් සුද්ධ පවිත්‍ර කරන්න ජේසුනි. සමීදුනි ඔබ බලය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. අපි උන්වහන්සේට කියමු ජේසුනි ඔබ වහන්සේගේ ශක්තියෙන් මාව ශක්තිමත් කරන්න, මාව බලගත කරන්න. මගේ දුර්වලකම් ජය ගන්නට මට ශක්තිය දෙන්න.
ඔබේ පවුල ස්වාමීන් වහන්සේ ඉදිරියට ගෙනෙන්න. උන්වහන්සේගේ පාමුල තබන්න. උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේගේ දෑතේ තබන්න. සමීදුනි ඔබ ශක්තිය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. සමීදුනි ඔබ ශක්තිය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. අප උන්වහන්සේට බාර දෙමු. උන්වහන්සේගේ සුවය විවිධාකාර ලෙඩ රෝග තුල සිටින අය, හිසේ ආබාධ, ඇස්වල ආබාධ, පපේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, ස්නායුවල ආබාධ තුල සිටින අය අපි උන්වහන්සේට බාර කරමු. සමීදුනි ඔබ සුවය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. සමීදුනි ඔබ සුවය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. අපි උන්වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ. කැඩිලා බිඳලා විසිරලා යන්නට යන තරුණ පෞල් ජීවිතයක් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පරිදි නැවත ගොඩනගන්නට කියලා. එකිනෙකාගේ දුර්වලකම් අවබෝධ කරගෙන ජීවත් වෙන්නට ශක්තිය දෙන්නට කියලා. ඒ සමගම ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය, ඇටමිදුළු වල පිළිකාවකින් පෙළෙන කන්‍යා සොයුරයක් වෙනුවෙන් යාඥා කරන ඒ කරන්නා වූ ප්‍රතිකර්ම සියල්ලක්ම සඵලමත් කර දෙන්නට කියලා. උකුල්ලට ආබාධයකින් පෙළෙන තරුණ දුවක් වෙනුවෙන්, ඇසේ ශල්‍ය කර්මයකට භාජනය වී සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන් ඒ ඇසේ පෙනීම ලබා දෙන්නට කියලා. විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවී ගියත් තවමත් දරුවන් නොමැතිව අසන්නව සිටින අය, විවාහ වීමට බලාපොරොත්තුව සිටින අය, අප උන්වහන්සේගේ දෑතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. ජේසුනිය ඔබ වහන්සේට මගේ වේදනාව තේරෙනවා නේද? මගේ අසරණකම ඔබ වහන්සේට පේනවා නේද ජේසුනිය? ඔබ වහන්සේ මට පිහිටවන්නේ නැත්නම් මට පිහිටක් වෙන්නේ. දිවා රැය දෙකේ මම අඬන වාර අනන්තයි අප්‍රමාණයි. අද මේ කොරෝනා වෛරසය නිසා හුඟක් පෞල් ජීවිත අවුල් වෙලා, රැකී රක්ෂාවල් අහිමි වෙලා, මහා අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙද්දී සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම උන්වහන්සේට බාර කරමු මේ සියල්ල. COVID-19 රෝගයට ගොදුරු වී සිටින පියතුමෙක් වෙනුවෙන් යාඥා කරමු. ඒ කරන්නා වූ ප්‍රතිකර්ම වලින් ඉක්මන් සුවය දෙන්නට කියලා, උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් ස්පර්ශ කරන්නට කියලා,
රෝගයට ගොදුරු වෙලා සිටින බොහෝ අය දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අය. විදේශ රටවල හුඟක් අය අසරණ වෙලා ඉන්න ඔවුන්ගේ රැකී රක්ෂාවල් අහිමි වෙලා. කර කියාගත නොහැකිව අසරණ වෙලා. උන් හිටි තැන් අහිමි වෙලා. ඒ හැම කෙනෙකුගේම අසරණකම දන්නේ ඔබ වහන්සේ ජේසුනි. අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේගේ දෑතේ තබමු. ජේසුනි ජේසුනි සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා සිළු දෙනම ජේසුනි ජේසුනි සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා අසරණයි අසරණයි මා අසරණයි ජේසුනි ජේසුනි මා අසරණයි ව්‍යාපාර බංකොලොත් වෙලා විශාල ණය බර තුල සිටින අය අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ජීවිතයේ විවිධ අසරණ වීම තුල තනිවීම තුල සිටින අය අපි උන්වහන්සේගේ දෑතේ තබමු. මේ මොහොතේ උන්වහන්සේට බාර කරන්න. සියල්ල කල හැකි ස්වාමීන් වහන්සේට බාර දෙන්න මේ මොහොතේ. අපව බලගතු කර ශක්තිමත් කරන ස්වාමීන් වහන්සේට බාර කරන්න. හිසේ ආබාධ තුළ ඉන්න අය. දෑත් දෙපවල ආබාධ තුළ දෑත් දෙපවල හිරීම. කොන්දේ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන වකුගඩුවල ආබාධ. ඒ වගේම පෙනහළුවල ආබාධ හටගෙන තිබෙන අය. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. දිවේ ආබාධයකට ගොදුරු වී සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන් ඒ කරන්නව පරීක්ෂණ තුළින් භයානක රෝගී තත්ත්වයක් වන්නට ඉඩ නොදෙන්නට කියලා. අපේ දීවර ජනතාව වෙනුවෙන් අපි ආඥා කරමු. සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ අපත් එක්ක විශාල ජනතාවක් එකතු වෙනවා. ඒ හැම කෙනෙකුගේම අයදීම අපි උන්වහන්සේට බාර දෙමු මේ මොහොතේ. අන්තර්ජාලය ඔස්සේ බොහෝ රටවල අය අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙකුගේම අයදීම අපි උන්වහන්සේට මේ මොහොතේ බාර කරමු. ජේසුනි ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් අපව ස්පර්ශ කරනවා. ජේසුනි ඔබ ශ්‍රීලයෙන් සුව කරන්න මා ජේසුනි ඔබ ශ්‍රීලයෙන් සනසවන්න හැමෝම ජේසුනි ඔබ ශ්‍රීලයෙන් සුව කරන්න මා ජේසුනි ඔබ ශ්‍රීලයෙන් සනසවන්න අපි මේ මොහොතේ බාර කරමු උන්වහන්සේගේ දෑතට. අද පෞල් ජීවිතවල ගොඩක් ප්‍රශ්න තියෙනවා.
විශේෂයෙන්ම තරුණ පවුල් ජීවිතවල අපි උන්වහන්සේගේ දෑතට බාර කරමු අපි සුද්ධ පවුලට බාර කරමු මේ මොහොතේ ඒ හැම පවුලක්ම එකතු කරන්නට කියලා විශේෂයෙන් බහැපත්කම කීකරුකම දෙන්නට කියලා දෙවියන් එක්ක ගනුදෙනු කරන පවුල් බවට අප පවුල්පත් කරන්නට කියලා යාඥාව තුළ දිව්‍ය පූජාවත් එක්ක දෙවියොත් එක්ක ගනුදෙනු කරන ජීවිත බවට පත් කර දෙන්නට කියලා අපි බාර කරමු මේ මොහොතේ එක්කරනු මෑන ජේසුස් හිමියනි කැඩිය නොහැකි බැමි වලින් සියලු දෙනාම එක්කරනු මෑන ජේසුස් හිමියනි කැඩිය නොහැකි බැමි වලින් එක්කරනු මෑන ජේසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් එක්කරනු මෑන ජේසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් එකම සමිදු ඔබයි එකම දෙවිඳු ඔබයි එකම සමිදු ඔබයි එකම දෙවිඳු ඔබයි අපි එක පවුලයි එබැවින් අපි ප්‍රීති වෙමු එක්කරනු මෑන ජේසුස් හිමියනි කැඩිය නොහැකි බැමි වලින් එක්කරනු මෑන ජේසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් ඔබගේ සාමයෙන් සියලු දෙනාම ඔබගේ සාමයෙන් ඔබගේ ශ්‍රීලයෙන් ඔබගේ ශ්‍රීලයෙන් අපි හැම කෙනෙක්ම සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටේ උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේ වෙතට ගෙන අයදීම උන්වහන්සේට බාර කරන්න මේ මොහොතේ හැම පවුලකටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ ප්‍රශ්නය තමයි අපිව නැවත දෙවියොත් එක්ක ගනුදෙනු කරන ඉසව්වකට අරගෙන ආවේ. අපි දෙවි කෙනෙක් ඕනේ නැහැයි කියලා හිතලා කටයුතු කරපු අපිට මේ මුළු මහත් ලෝකයටම උන්වහන්සේව අවශ්‍ය බව උන්වහන්සේ නැතිව අපිට කිසි දෙයක් කරන්නට බැහැයි කියන එක අපිට දැන් අවබෝධ කරලා ඉවරයි. දැන් මේ කොරෝනාවට එන්නත අපේ ජනතාවට ලබා දෙනවා පියවරෙන් පියවර. එය සාර්ථක කර දෙන්නට කියලා අපි බාර කරමු. සියලු වෛද්‍යවරුන් රෝහල් සංගමය ඒ හැම කෙනෙක්ම අපි බාර කරමු මේ මොහොතේ. මේ භයානක වසංගතයෙන් අපි මේ බේරලා දෙන්නට කියලා. කඩා වැටී තිබෙන හැම දෙයක්ම නැවත ගොඩනගන්නේ ඔබයි ජේසුනි. ඔබ වහන්සේ හැර අප කාවෙත යන්නද? අද උන්වහන්සේ ඉදිරියේ ඔබ ගෙනාපු අයදීම උන්වහන්සේ ඉදිරියේ තබලා ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මෙසේ මොරගසන්න.
වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රියක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ජනතාව සමග ඔබ වහන්සේ වාසය කරන බවටත් ඔවුන්ගේ දෙනෙතින් කඳුළු පිස දමා සුවසෙත දීමටත් දුන්නා වූ පොරොන්දුව කෙරෙහි අප නිරන්තරයෙන් විශ්වාස කරන්නේමු. මේ වසර පුරාවට ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය අප සැමට ලැබදී සියලුම ලෙඩ රෝග වසංගත හා සියලුම ව්‍යසනයන්ගෙන් අප මුදා ගතවන සෑම මොහොතකදීම අප රැකදුන මැනව. ඔබ වහන්සේ කෙරෙහි අදහා ගන්නා කිසිවෙක් කවර කලකදීවත් ඉවත නොදමන ඔබ වහන්සේගේ බලගත වචනය අප නිරන්තරයෙන්ම අදහා ගන්නේමු. ශුද්ධ වූ ආත්මයන්න් වහන්ස යක්ෂයාත් ලෝකයාත් මාංශයත් සමග අප කරන සටනේදී නිරන්තරයෙන්ම අපට සහායදී සියලු නපුරේ බලවේගයන් ජය ගන්නට අපට ශක්තිය දුන මැනව. අප දූ දරුවන් සප්තවිධ සුද්ධාත්ම වරමින් පුරවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද කරගෙන යාමට අවශ්‍ය ප්‍රඥාව හා තේරුම් ගැනීමේ ශක්තිය දුන මැනව. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා. ආමේන්. උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගතු කරන්නා වූ ශුද්ධ ස්වාමිනී, ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.
සුව කරන්නේ හේලෙයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ හේලෙයයි කල්වාරී කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලමින් ගලන්නේ දිව්‍ය හෘදයේ චේසුනී දේවදයාවේ රජින්දුනී නිහතමානි ගුණ යහපත් පැහැපත් වූ ජේසු සමීදුනී දයා ප්‍රේමයෙන් අප හදවත් පුරවනු මැන දිව්‍ය හෘදයේ චේසුනී දේවදයාවේ රජින්දුනී දිව්‍ය හෘදයේ චේසුනී දේවදයාවේ රජින්දුනී නිහතමානි ගුණ යහපත් පැහැපත් වූ ජේසු සමීදුනී දයා ප්‍රේමයෙන් අප හදවත් පුරවනු මැන දිව්‍ය හෘදයේ වෛරය ක්‍රෝධය වෙනුවට ආදරයේ ප්‍රේමයේ ධර්මයයි සමිඳුනි ඔබ දේශනා කළේ පුරුසගසේ ශ්‍රීලය වගුරා හදවතේ ධර්මයයි සමිඳුන් ස්ථාපිත කෙරුවේ දිව්‍ය හෘදයේ චේසුනී දේවදයාවේ රජින්දුනී ඔබහට ප්‍රේම කලාසේ ඔබ සැමා මාගේ ප්‍රේමයේ පවතින්නේ නම් ඔබේ හදවතත් ආදරයෙන් දයා ප්‍රේමයෙන් බැහැපත් ගතියෙන් පුරවන්නම් දිව්‍ය හෘදයේ දිව්‍ය හෘදයේ චේසුනී දේවදයාවේ රජින්දුනී නිහතමානි ගුණ යහපත් පැහැපත් වූ ජේසු සමීදුනී දයා ප්‍රේමයෙන් අප හදවත් පුරවනු මැන
දිව්‍ය හෘදයේ ජේසුනි දේවදයාවේ රජින්දුනි